තෙරුවන් සරණයි සදැහැති පිනති ඔබ සියලු දෙනාටම මේ ආරම්භන්නේ අසිරිමත් සම්බුදු තෙමගුල සිදු වුණ වෙසක් මාසය අද වෙසක් මාසයේ දෙන මුල්ම පොහොය දිනය සති ටීවී ඔස්සේ විසුද්ධි මාර්ගය ඇසුරෙන් සිදු කරන ධර්ම සාකච්ඡාව සුපුරුදු පරිදි අදත් ඔබට අසන්නට බලන්නට ඉඩහසර සලසා දෙන්නටයි මේ සූදානම් වන්නේ. මුලින්ම වෙනදා වගේම අප කෙරෙහි අනුකම්පාවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට වැඩම කරන්නට යෙදුණු ලබුණෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේහි ගරු අනුශාසක ශාස්ත්‍රපති රාජකීය පඬිත නම කියන්නට අවසරයි ස්වාමීන් වහන්ස පූජනීය මාන් කඩවල නන්දරතන පින්වත් ස්වාමීන් වහන්සේව নমස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්ස. අද වෙසක් පුර අටවක පොහොය දිනයේදී විසුද්ධි මාර්ගය ඇසුරෙන් සිදු කරන මේ උතුම් ධර්ම සාකච්ඡාව ඔබට ශ්‍රවණය කරන්නට ඉඩහසර සලසා දෙමින් ධර්ම දානමය දායකත්වයේ ලබා ගන්නට යෙදෙනවා තුෂාරි සංජීව සහ ප්‍රසන්න කුඹුකගේ යන පින්වත් දූදරුවන් විසින් දායකත්වයේ දරන පින්වත් පිරිසටත් ධර්ම ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටත් මේ උතුම් කුසලය ගෞතම බුදුසසුනේදීම නිවී සැනසෙන්නට හේතුපාරමිතාවක්ම වේවායි අප මුලින්ම ප්‍රාර්ථනා කරනවා. විසුද්ධි මාර්ගයේ ඇසුරෙන් සිදු කරන මේ උතුම් සාකච්ඡාව අප පහුගිය සතිවල සාකච්ඡා කරගෙන ආව කාරණාත් එක්ක අපිට දැන් සාකච්ඡාවට ගන්නට තියෙන්නේ ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය සම්බන්ධයෙන් එහි චතුර්විධ පරිභෝග සම්බන්ධයෙන් සවනස පැහැදිලි කිරීමක් අපට කරලා දෙන්න. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි සාකච්ඡා කරගෙන ඉන්න විසුද්ධි මාර්ගයේහි සීල නිර්දේශයේ සම්බන්ධයෙන් එහිදී සෑහෙන කොටසක් අපි දැනටමත් සාකච්ඡා කරලා තියෙනවා. ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය කියන මේ උතුම්ම ගුණාංගය පිළිබඳවයි අපි විශේෂයෙන් පහුගිය සතියේදී වැඩි වශයෙන් සාකච්ඡා කරන්නට යෙදුනේ. එහි තවත් ඉතිරියක් තියෙනවා පැහැදිලි කරන්නට ඔබ විසින් දැනගත යුතුම ඔබේ දැන ගැනීමට ඉතාමත්ම ඔබේ දැනුමට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙන ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය සම්බන්ධයෙන් කතා කරනකොට එහිදී අපිට හමු වන ඉතාමත් වැදගත් දෙයක් තමයි චතුර්විධ පරිභෝග කියන එක. දැන් ප්‍රත්‍ය සම්නිශ්චිත කියන එකෙන් අදහස් වෙන්නේ සිව්පසය නුවණින් සලකා පරිභෝග කළ යුතුයි කියන එකනේ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන ටික බෙහෙසජ්‍ය පරිස්කාරය ඇතුළුව මේ ටික නුවණින් සලකමින් නුවණින් මෙනෙහි කරමින් පරිභෝග කළ යුතුයි කියන එක. ඒ කියන්නේ චීවර පරිභෝගය, පිණ්ඩපාත පරිභෝගය, සේනාසන පරිභෝගය සහ ගිලන්පස බෙහෙත් පිරිකර කියන මේ කරුණු පිළිබඳව යම් කිසි කෙනෙක්ගේ තෘෂ්ණාව පිහිටන්න පුළුවන්කම තියෙනවා. මේවා තෘෂ්ණාවට වස්තු වන දේවල්. කෙනෙකුට සැරසීම අරමුණු කරගෙන චීවර පොරවන්න පුළුවන්. ඒ චීවරය පොරවාගෙන මම ලස්සනට පෙනෙයි කියන අදහසින් චීවරයක් පොරවන්න පුළුවන් තමන්ගේ සැරසීම වෙනුවෙන්. පිණ්ඩපාත පරිභෝගය කරන්නට පුළුවන් රස තෘෂ්ණාවට වසඟව. එහෙම නැත්නම් තමන්ගේ ශරීරය ලස්සන කරගන්නට, මස් පිඬු වඩා ගන්නට මේ ඒ වගේ විවිධ අදහස් ඇතිව පිණ්ඩපාත පරිභෝග කරන්න පුළුවන්. සේනාසනය කියන එකත් එහෙමයි. දැන් පන්සල, ආරණ්‍ය සේනාසනය, මේ කුටිය, මේ ඕනෑම දෙයක් තෘෂ්ණා වසඟව පරිහරණය කරන්න පුළුවන්. මේවට ඕනනම් තෘෂ්ණාව ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. පොදුන් මනසක ස්වභාවය එහෙමයි. తත්‍ර తත්‍රාභිනන්දිනී කියලානේ කියන්නේ. ඒ තන ඇලෙන ස්වභාවයනේ මේ තෘෂ්ණාවගේ ස්වභාවය. ඒ නිසා ගීගේ අතහැරලා ආවත් ඊට පස්සේ හම්බ වෙන තැනට ඇලෙන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි තෘෂ්ණාවගේ ස්වභාවය කියලා කියන්නේ. ඔකට හරි ලස්සන කතා පුවත් අපිට කොච්චර හම්බ වෙනවද ජාතක පොතේදී රජවරු රජකම් අතහැරලා දාලා වනගත වෙනවා පංචකාමයේ ආදීනව තේරුම් අරගෙන. හැබැයි වනගත වෙලා ඒ පන්සලේ ඒ තියෙන වටපිටාවට ඊට පස්සේ ඇලෙනවා. කොච්චරද කියනවා නම් එක අවස්ථාවකදී ලුණු ටිකක් හම්බුනාම මේ ලුණු ටික ඉතුරු කරලා තියාගත්ත ඊළඟ දවසේ පරිභෝගය සඳහා. ඒ තාපසවරු දෙදෙනෙක් පිළිබඳව කතාවේදී සඳහන් වෙන්නේ ඒක. මේ දෙන්නම රජකම් අතහැරලා දාලා ගියේ. හැබැයි ලුණු ටිකක් හම්බුණා පිණ්ඩපාතේදී ලුණු ටික ඉතුරු වෙච්ච ලුණු ටික අරන් තියලා තිබුණා හෙට දවසේ පරිභෝගය සඳහා කියලා. ඒකට අනිත් තාපසතුමා ඒකට නිග්‍රහ කරනවානේ. රජකම් පවා අතහැරලා දාලා ඇවිල්ලා ඔබ මේ ලුණු ටිකට තෘෂ්ණාව පිහිටව ගත්තද? මේ ටිකට බැඳුනද කියලා. ඒ නිසා තණ්හාව කියන එක හරි පුදුමාකාර දෙයක්. ඕනෑම තැනක එහි පිහිටන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි මේ සිව්පස පරිභෝගයේදී
නුවණින් සලකමින්ම මේ පරිභෝග කළ යුතුයි කියලා කියන්නේ. දැන් මේ ශාසනයට එන්නේ ඔක්කොම රහත් වෙලා නෙමෙයිනේ. කෙලස් දුරු කර ගැනීමේ අභිප්‍රායෙන් තමයි එන්නේ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය. සියලු දුකින් නිදහස් වෙලා නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහානේ මේ ශාසනයට එන්නේ. එතකොට තාම කෙලස් දුරු වෙලා නැහැ කියන්නේ. එතකොට ඒ කෙලස් දුරු කර ගන්නකම් ඒ වස්තුන්හි තෘෂ්ණාව පිහිටන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි ඒවා නුවණින් සලකමින් නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් භාවිත කළ යුතු වන්නේ. දැන් ගිහි කෙනෙක් වුණත් එහෙමයි. ඔබ හොඳින් විමසා බලන්න ඔබ අඳින පළඳින දේ පිළිබඳව. ඔබ ගිහි අය හැටියට ඔයගලන්ට තමන් අඳින පළඳින දේ ගැන කොච්චර බැඳීමක් තියෙනවද? මෙහෙම ඇඳුත් ලස්සනයි. මේ ඇඳුමට වඩා අසුවල් ඇඳුම ලස්සනයි. තව සිවුරු නම් එකම විදිහේ සිවුරුනේ. එක එක පාට එක එක ආකාරයට සිවුරු පොරවන්න බැහැනේ. හැබැයි ගිහි වස්ත්‍ර ගත්තම අලංකාරය සඳහා ඕනෑ තරම් ආකාරයන් තියෙනවා. ඒතකොට මේ විවිධ මාදලීන් හොයමින් ඔබ උත්සාහවත් වෙන කුමකටද? ඒ ඔබේ ශරීරය ලස්සන කර ගැනීම සඳහා. මෙතන යට තියෙන කාරණාව තමයි ඔබ මේ පෝෂණය කරන්නේ තෘෂ්ණාව. ඊළඟට බලන්න ඔබ ගන්න ආහාර ටික කුස පුරවා ගැනීමට තමයි ආහාර ගන්නෙ. හැබැයි ඒක එකම කාරණාව නෙමෙයිනේ. කුස පුරවා ගැනීමට සඳහා පමණක්ම නම් ආහාර හොයන්නේ. ආහාර වෙනුවෙන් මෙච්චර දුක් විඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. රස තෘෂ්ණාව තියෙනවා. එතකොට විවිධ රසයන්ට කැමති ඒවා හොයාගෙන යනවා. බලන්න මේ තෘෂ්ණාව පිහිටන අවස්ථාව. ඊළඟට ඔබ ඉන්න ගෙදර දොර ඔබ පරිහරණය කරන යාන වාහන ඇඳපුටු මේසාදිය මේ ඕනම තැනකට තෘෂ්ණාව ඇති වෙන්න පුළුවන්. ඔබ ගන්න බෙහෙත් ටිකට උනත් බැඳෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේ හැම තැනකදීම ඇතිවන තෘෂ්ණාව දුරු කිරීම සඳහා තමයි මේ ප්‍රත්‍ය සම්නිශ්‍රිත සීලය කියන එක වැදගත් වෙන්නේ. ඒතර භික්ෂුන් වහන්සේලා හැටියට සිව්පස පරිභෝගයේදී නුවණින් සලකා බලනවා වගේ ඔබත් දක්ෂ වන්නට ඕන. ඔබ හදින පළඳින දේ, කන බොන දේ, ඔබ පරිහරණය කරන දේ මේ සෑම තැන් වලදීම තෘෂ්ණාවට හසු නොවි පරිහරණය කිරීමට ඔබ දක්ෂ වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ දැන් භික්ෂුන් වහන්සේ නමක් නම් සිවුරු පරිභෝගයේදී අනිවාර්යෙන් ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. මේකට ප්‍රධාන හේතුවක් තියෙනවානේ. භික්ෂුන් වහන්සේලාට සිව්පසය හම්බ වෙන්නේ උන්වහන්සේලා උපයාගෙන නෙමෙයිනේ. ශ්‍රද්ධාවෙන් දෙන දේවල්. මේවා ලෝකාමිෂේ, ලෝකයා විසින් කම්පල අදහාගෙන සදහැ සිතින් දීපු දේවල්. ඒ නිසා මේවා පරිභෝග කරනකොට ප්‍රත්‍යවේක්ෂා කිරීම අතිශයින්ම වැදගත් දෙයක්. ඒක කරන්නට ඕන දෙයක්. මක් නිසාද එහෙම නැත්නම් ලොකු වරදකට වැටෙන්න පුළුවන්. ඒ වැරදි මොනවද කියලා අපි ඉස්සරහදී කතා කරනවා. ගිහි පින්වතුන් හැටියට ඔබ විසින් උපයා ගන්නා ලද දෙයක් පිළිබඳව ඔබට තව කෙනෙකුට ණයක් නැහැනේ. ඔබ රස්සාවක් කරලා ඔබයි මේ මිල මුදල් හොයාගෙන ඇඳුමක් ගත්තේ. ඒ නිසා ඔය ඇඳුම ප්‍රත්‍යවේක්ෂා කළත් නොකළත් ඔබ කාටවත් ණය නැහැ. නමුත් කාරණාව ඔබ තෘෂ්ණාවට වැටෙන්න පුළුවන්කම තියෙනවා. අනේ තෘෂ්ණාවෙන් නිදහස් වීම සඳහා ඔබ විසින් පරිභෝග කරන මේ දේවල් නුවණින් සලකා පරිභෝග කිරීම ඉතාමත්ම වැදගත් වන බව කල්පනාවෙහි තබා ගන්නට ඕන. එතකොට මෙන්න මේ සිව්පස පරිභෝගයේ පිළිබඳව පැහැදිලි කරනකොට අපිට හම්බ වෙනවා ඉතා වැදගත් කාරණාවක් චතුර්විධ පරිභෝග කියලා. ඒ කියන්නේ පරිභෝග කිරීමේ ආකාර හතරක්. මෙන්න මේ ආකාර හතරෙහි ස්වභාවය මොකක්ද කියලා බලලා එයින් වැරදි මොනවද, නිවැරදි මොනවද කියලා තේරුම් ගන්න එක වැදගත් වෙනවා. එකක් තියෙනවා තෙය්‍ය පරිභෝග කියලා. තෙය්‍ය පරිභෝග කියලා කියන්නේ හොරා කෑම කියන එක. තෙය්‍ය පරිභෝග කියන්නේ හොරා කනවා කියන එක. දැන් භික්ෂුන් වහන්සේලාට දානයක් පූජා කරන්නේ සිල්වතුන් ගුණවතුන් වහන්සේලා කියලා හිතාගෙනනේ. ඒක බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවනීය සිත් ඇති කරගෙන සිදු කරන දෙයක්. සාමාන්‍යයෙන් දුගී මගී යාචකයෙකුට යමක් දෙනකොට ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ඒ දේ දෙනවා මිසක් ගෞරවනීය සිත් ඇති කරගෙන වැඳලා පුදලා දෙන සිරිතක් නැහැනේ. නමුත් භික්ෂුන් වහන්සේලාට දානේ පූජා කරන්න ඊට වඩා හාත්පසින්ම වෙනස් විදිහක් තියෙනවා. ආරාධනා කරන්න යන ටිකේ ඉඳලා වන්දනාමාන කරලා ගෙදරට වඩම්ම ගන්නේ පා හොදලා සුදු වස්ත්‍ර එළලා ඉතා පවිත්‍රාකාරයෙන් ආසන පනවලා මේ හැම දෙයක්ම කරන්නේ ගෞරවයත් මූලික කරගෙන ඒ වගේම කම්පල අදහාගෙන පින් බලාපොරොත්තු වෙන බොහොම ගෞරවයෙන්. ඒතර මේ දේ තුල තියෙන ප්‍රධානම කාරණාවක් තමයි මේ සිල්වතුන් ගුණවතුන් වහන්සේලා සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්නතාදී මේ උතුම් ගුණයන්ගෙන් යුක්තයි මේ උතුමන් වහන්සේලා කියන
අන්නේ පරම පවිත්‍ර හැඟීම ඒ ශ්‍රද්ධාව හිතේ තබාගෙන තමයි මේ පින්කම් කරන්නේ. ඒකනේ සරියුත් මොගලන් මහරහතන් වහන්සේලා සිහිපත් කර කර සංඝගත දක්ෂිනාවක් පූජා කරන්නේ. ඒ තරම්ම ශ්‍රද්ධාවෙන් කරන්නේ. එතකොට ඒ දාණය සිල්වතුන් ගුණවතුන් වහන්සේලාට පූජා කරන දෙයක්. දැන් ඒ දාණය පිළිගන්න පුළුවන්ද සීලයෙන් පිරිහිලා, ගුණයෙන් පිරිහිලා පිළිගන්න පුළුවන්. එහෙම පිළිගත්තොත් ගුණවතුන්ට දෙන දේ සොරා කෑමක් බඳු වෙනවා. අන්න ඒකයි මේකට තෙය්‍ය පරිභෝග කියලා කියන්නේ. ඒක ගැන වැඩි විස්තර සඳහන් වෙනවා. පිරිස් මැද සංඝ මැද. පිරිස ඉන්න තැන සංඝයා මැද්දේ වුණත් දුස්සීල පුද්ගලයෙක් අර සංඝ සතු දාණය පරිභෝග කරොත් ඔහු සොරා කන්නෙක් කියලා කියනවා. එතකොට මේ අනුන්ට නොපෙනෙන්න නෙමෙයි. අනුන්ට පෙනෙන්න වුණත් ඔහු ඒ දේ කළොත් සොරා කෑමකට ලක් වෙනවා. ඇයි එහෙම කියන්නේ? දානය කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අනුමත කළ දෙයක්. සංඝගත දක්ෂිනාව කියන එක තථාගතයන් වහන්සේ අනුදැන වදාළේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ අනුදැන වදාළේ කාටද? ගුණවතුන් වහන්සේලාට. මහා සංඝ රත්නයට. මතක තබා ගන්න මහා සංඝ රත්නය කියලා කියන්නේ පමන කළ නොහැකි අති උත්තම ගුණ සම්භාරයකින් යුක්ත ගුණ සාගරයකින් යුක්ත පිරිසකට. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ ගුණවතුන්ට අනුදැන වදාළ දාණය ගුණයෙන් පිරිහිච්ච, සීලයෙන් පිරිහිච්ච, දුස්සීල ගුණ නැති පුද්ගලයෙක් පරිභෝග කිරීම සොරා කෑමක් කියලා කියනවා. ඒ අනුව තේරුම් අරගන්න තෙය්‍ය පරිභෝගය කියන්නේ සොරා කෑමක්. ඒ සොරා කෑම මෙන්න ඒ සඳහන් කළ ආකාරයෙන්. ඊළඟට ඒ වගේම සඳහන් වෙන ඊළඟ කාරණාව තමයි ඉන පරිභෝග කියන එක. ඉන පරිභෝග කියලා කියන්නේ මත්සංග ණයට කනවා කියන එක. දැන් අපි කාගෙන් හරි මොනවා හරි දෙයක් ඉල්ලගත්තොත් ඒක දෙන්න වෙනවනේ. ණයට ඉල්ලගත්තොත් දෙන්න වෙනවා. ඒ වගේ ඉන පරිභෝගය කියලා කියන්නේ සම්බුද්ධ ශාසනයට සදහැසිතින් පූජා කරන දේවල් ණයට කෑමක් බඳු වූ පරිභෝගයක්. ඒක වෙන්නේ මෙහෙමයි. අපි හිතමු යම්කිසි ස්වාමින් වහන්සේ නමක් සිල්වන්තයි ගුණවන්තයි. උන්වහන්සේ තමන් වහන්සේලාට අදාළ ශික්ෂාපදේනුත් ආරක්ෂා කරනවා. සීලය තියෙනවා. හැබැයි අර සිව්පසයේ පරිභෝග කරනකොට ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැත්තම් අන්න ඒක ඉන පරිභෝගයට ඇතුළත් වෙනවා. දැන් බලන්න සීලය ශික්ෂාපද ටික විතරක් රැක්කට ප්‍රමාණවත් නැහැනේ. සීලය කියන්නේ ශික්ෂාපද ටික විතරක් රකින්න එක නෙමෙයි. ඒක කොටසක් පමණයි. හැබැයි එතකොට ශික්ෂාපද රැක්කට ප්‍රත්‍ය සම්නිශ්‍රිත සීලය කියන එක රැකලා නැහැනේ. එතකොට ප්‍රත්‍ය සම්නිශ්‍රිත සීලය නොරැක ඒ සිව්පසේ පරිභෝග කළොත් ඉන පරිභෝගයක් වෙනවා. ඒ කියන්නේ ණයට කෑමක් මදු දෙයක්. මේකින්ද මතකයේ තබා ගන්නට ඕන ශික්ෂාවන් ආරක්ෂා කළ පමණින් ලෝකාමිෂයේ ප්‍රතිවේක්ෂා නොකර වැළඳීම සුදුසු වන්නේ නැහැ. එය කොයිතරම් බැරෑරුම් කාරණාවක්ද. ඒ නිසා තමයි ඒ සිව්පස පරිභෝග කරන වෙලාවේදී ප්‍රතිවේක්ෂා කරන්න අමතක වුණොත් අඩුම තරමේ හවස වන්දනාවේදී හරි ප්‍රතිවේක්ෂාව සිහිපත් කර ගන්නට ඕන. හවස වන්දනාවේදී විතරක් නෙමෙයි ඊළඟ දවසේ උදේ අරුණෝද්ගමණයට කලින් තුනුරුවන් වන්දනාමාන කරනකොට ඒ ප්‍රතිවේක්ෂාව සිද්ධ කරන්නට ඕන. අතීත ප්‍රතිවේක්ෂාව වශයෙන් පෙර දිනයේදී ප්‍රතිවේක්ෂා නොකොට පරිභෝග කළ සිව්පසේ වෙනුවෙන් අරුණෝද්ගමණයට කලින් ප්‍රතිවේක්ෂා කරන්න ඕන. ඒ දවස ගෙවෙන්න කලින්. ඒතර කොච්චර බැරවුම් දෙයක්ද. මේ වගේ සිහියෙන් නුවණින් ඉතා උනන්දුවෙන් කරන්න ඕන දේවල් අසිහියෙන් අනුවණින් මේවා රකින්න පුළුවන් කමක් නැහැ. විසිරී ගිය සිත් ඇති බ්‍රහන්ත වූ මුවෙක් බඳු සිත් ඇත්තෙකුට මේ බඳු ගුණ ධර්මයන් පූර්ණය කරනවා තබා හිතන්නවත් පුළුවන් කමක් නැහැ. එතකොට මේ දෙවැනි කාරණාව තමයි ඉන පරිභෝගය කියලා කියන්නේ. දැන් මේ චතුර්විධ පරිභෝග ගැන අපි කතා කරන්නේ. පළවෙනි එක තෙය්‍ය පරිභෝගය, දෙවෙනි එක ඉන පරිභෝගය. තුන්වෙනි එක දායජ්‍ය පරිභෝගය. මේක වැදගත් දෙයක්. දායජ්‍ය පරිභෝගය කියලා කියන්නේ මේකනේ දායාදය පරිහරණය කරනවා වගේ. දැන් ගෙදරක නම් දරුවන්ට අයිතිනේ තමන්ගේ තාත්තගේ අම්මගේ දේවල්. තමන්ගේ අම්මා තාත්තගේ සම්පත් දරුවන්ට අයිතියක් තියෙනවා. ඔවුන්ගේ දායාදයක් ඔවුන්ට. ඒ දායාදය පරිහරණය කිරීම දරුවන්ට අයිතියක් තියෙනවා. අන්න ඒ වගේ සප්ත ශෛක්ෂ්‍ය පුද්ගලයෝ කියලා අපි හඳුන්වන්නේ සෝතාපට්ටි මාර්ගයේ පටන්
අරහත් මාර්ගයේ දක්වා තියෙන මේ උතුමන් වහන්සේලා අරහත් ඵලය කියන එක අසයික්ෂණේ. එතකොට අරහත් මාර්ගය වඩන ස්වාමින් වහන්සේ මහෝත්තමයන්ගේ සිට සෝතාපට්ටි මාර්ගය. එතකොට මෙතන පුද්ගලයෝ 7 දෙනෙක් ඉන්නවා. අට්ඨපුරිස පුද්ගල කියන මේ ආර්ය පුද්ගලයෝ 8 දෙනා අතරින් 7 දෙනෙක් සෛක්ෂ්‍ය පුද්ගලයෝ වෙනවා. මෙන්න මේ ශෛක්ෂ්‍ය පුද්ගලයෝ ඒ කියන්නේ සෝවාන් මාර්ග සෝවාන් පලස්ත සකදාගාමී මාර්ග සකදාගාමී පලස්ත අනාගාමී මාර්ග අනාගාමී පලස්ත ඊළඟට අරහත් මාර්ගය. මෙන්න මේ පුද්ගලයෝ 7 දෙනා දායජ්‍ය පරිභෝගයෙන් සිව්පසේ පරිභෝග කරනවා කියලා කියනවා. ඒ කියන්නේ උන්වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ලැබෙන දේවල් පරිභෝග කරන්න සුදුසුයි. ඒ දායාදය පරිහරණය කරන්න සුදුසුයි. දැන් බලන්න මේ ඔබ සදහැයෙන් පූජා කරන දෙයක තියෙන බැරෑරුම්කම තේරුම් අරගන්න. සාමාන්‍යයෙන් ඔබ පන්සලට ආරණ්‍ය සේනාසනයට ස්වාමින් වහන්සේ නමකට යමක් පූජා කරනවා කියනකොට එය පිළිගන්නා පක්ෂය ඒ කෙතරම්නම් බැරෑරුම්ම සැලකිය යුතුද? ඒ වගේම තමයි ඔබ පූජා කරනවායි කියලා ඔබ සරලව හිතුවත් ඔබ මේ තරම් ගැඹුරින් මේක නොසිතුවා වෙන්න පුළුවන්. හැබැයි මේ පූජා කරනවා කියන කාරණාව තුළ මේ තරම් අතුලාන්තයක් තියෙනවා. ඒක දෙපාර්ශ්වයේ විසින්ම තේරුම් අරගන්න එක බොහොම වැදගත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ ධම්මදායාදය මේ භික්කවේ භවත මා ආමිෂ දායාද. තථාගතයන් වහන්සේ වදාරන්නේ මහණෙනි මගේ ධර්මය දායාද කරගෙන ඉන්න. ආමිෂය දායාද කරගෙන ඉන්නට එපා. ඒ කියන්නේ මේ සම්බුද්ධ ශාසනයට ආමිෂය ලැබෙන ඕන තරම්. හැබැයි ආමිෂය දායාද කරගන්න එපා ධර්මය දායාද කරගන්න. අන්න ඒ ධර්මය දායාද කරගෙන තමන් වහන්සේලාගේ මනස දියුණු කරගත්ත සප්ත ශෛක්ෂ්‍ය භූමියටපත් වෙච්ච උත්තමයෝ යම් පරිභෝගයක් සිද්ධ කරනවා නම් ඒ පරිභෝගයට අපි කියනවා දායජ්‍ය පරිභෝගය කියලා. අවසාන කාරණා අපිට හම්බ වෙන මදුසංග සාමි පරිභෝගය කියන එක. මේ සාමි පරිභෝගය කියලා කියන්නේ රහතන් වහන්සේලාගේ සිව්පස පරිභෝගයට. උන්වහන්සේලා තෘෂ්ණාවට දාස නැහැ. ප්‍රතග්ජන සත්වයේ තෘෂ්ණාවට දාස වෙලා ඉන්නේ. තෘෂ්ණාව යමක්ද කියන්නේ ඒ විදිහට තමයි පුහුදුන් අයගේ කටයුතු සිද්ධ කරන්නේ. දැන් ඔයගොල්ලන් හොඳට බලන්න. උදේට තමන්ගේ හිත තමන්ට කියන දේවල්, රාත්‍රී නිින්දට ගියාම තමන්ගේ හිත තමන්ට කියන දේවල් බලන්න. තෘෂ්ණාව විසින් ඔබට කොච්චර නියෝග සපයනවද? හෙට උදේ මේවා කරන්න ඕනේ, මේවා ගේන්න ඕනේ, අහවල් තැනට යන්නට ඕනේ, අහවල් දේවල් එකතු කර ගන්නට ඕන. ඔහොම කොච්චර අපිට තෘෂ්ණාව විසින් නියෝග ලබා දෙනවද? එතකොට පුහුදුන් සත්වයෝ ඒ තෘෂ්ණාවට දාසයෝ වගේ. තෘෂ්ණාව තමයි ස්වාමියා. ස්වාමියා යමක් කියනවද දාසයා එසේ කරනවා වගේ. තෘෂ්ණාව මොකද්ද කියන්නේ? ඒ විදිහට වැඩ කරනවා. බොහෝම කීකරුව තෘෂ්ණාවට දාසයෙක් වගේ වැඩ කරන එක තමයි මේ පුහුදුන් සත්වයන්ගේ ස්වභාවය. පින්වතුන් තමන්ගේ මනස සිහිපත් කරලා බලන්න හොඳින් නුවණින් ඔබට තමන්ගේ හිත කියන දේවල් කොච්චරද කියලා ඒ තෘෂ්ණාව විසින් කරන නියෝගයන් ඔබ කොච්චර ගෞරවයෙන් පිළි අරගෙන 16ක් වගේ ඒව ඉෂ්ට කරන්න හදනවද කියලා සිහිපත් කරලා බලන්න. ඒක රහතන් වහන්සේලා කියලා කියන්නේ මෙන්න මේ තෘෂ්ණා දාසත්වයේ මිදිච්ච මහෝත්තම පිරිසකට. උන්වහන්සේලා තෘෂ්ණාව ක්ෂය කළා දැම්මා. හිත දිනාගත්තා. කෙලස් දිනුවා. ඒ නිසා උන්වහන්සේලා කිසි තැනකට දාසත්වයක් ඇත්තේ නැහැ. උන්වහන්සේලා ස්වාමීත්වයෙන් යුක්තයි. ඒ නිසා රහතන් වහන්සේලා යම් සිව්පසයක් පරිභෝග කරනවා නම් ඒකට කියනවා සාමි පරිභෝගය කියලා. දැන් බලන්න මේ චතුර්විධ පරිභෝගය කියන මේ හතරම සිව්පසේ සම්බන්ධයෙන් තෙය පරිභෝගයේ තියෙන හොරා කෑමක්. ඉන පරිභෝගය කියලා එකක් තියෙනවා, ණයට කෑමක් තියෙනවා. ඊළඟට දායජ්‍ය පරිභෝගය, දායාදේ පරිභෝග කිරීමක්. සාමි පරිභෝගය කියලා කියන්නේ තෘෂ්ණා දාසත්වයෙන් මිදිලා ස්වාමීත්වයෙන් යුක්තව සිව්පස පරිභෝග කිරීම. මෙන්න මේ පරිභෝග හතර අතරින් සාමි පරිභෝගය තමයි ශ්‍රේෂ්ඨතම පරිභෝගය වන්නේ. ඒ කියන්නේ රහතන් වහන්සේලා යම් සිව්පසයක් පරිභෝග කරන ආකාරයක් තියෙනවද? අන්න ඒක තමයි මෙහිදී සාමි පරිභෝගය කියලා කියන්නේ. ඉතින් හැමෝම උත්සාහවත් විය යුතු කාරණාව තමයි තෘෂ්ණා දාසත්වයෙන් මිදිලා ඒ සාමි පරිභෝගය සඳහා උත්සාහවත් කටයුතු කරන එක. ඒක හරියට පෙන්නනවා මේ කාන්තාර යනකොට අර පුත්‍ර මාංශයෙන් යැපෙන්නේ. අන්න ඒ වගේ සිව්පසේ පරිභෝග කරන්න, විශේෂයෙන් පිණ්ඩපාතය ගැන පෙන්නකොට පිණ්ඩපාතේ පරිභෝග කරන්න කියන්නේ කොහොමද? පුත්‍ර මාංශය වගේ. මේක බොහොම ප්‍රසිද්ධ දහම් කතාවක්. ඊට සැකවින් ඔබට සිහිපත් කරනවා නම් අම්මයි තාත්තයි තමන්ගේ පුංචි දරුවත් එක්ක කාන්තාරයක් මැදින් යනවා.
තමන් ගෙන ගිය සියලු දේ නිමාවටපත් වෙනවා. තමන්ගේ දරුවයි මේ අම්මයි තාත්තයි විතරයි ඉන්නේ. මහා කාන්තාරයක් ගෙවාගෙන මග ගෙවාගෙන යන්නට තියෙනවා. මෙහෙම යනකොට මේ තාත්තා කල්පනා කරන මේ දරුවත් උස්සගෙන යන්න බැහැ මෙච්චර දුරක්. ඉතින් අම්මට බාර දෙනවා. අම්මට ටික දුරක් උස්සන් ගිහලා තාත්තට බාර දෙනවා. ඉතින් අන්තිමට තාත්තා කතා කරනවා මේ දරුවා එක්ක දාලා යන්න කියලා. ඉතින් කොහොම හරි මේ විදිහට යනකොට මේ දරුවා මිය යනවා, පුංචි දරුවා. ඊට පස්සේ දැන් මේ දෙන්නා කල්පනා කරනවා කාන්තාරයෙන් ගොඩට යන්නත් ඕන, වෙන කන්න බොන්න කියලා දෙයක් ඇත්තේ නැහැ. දැන් මේ තමන්ගේම එකම ලදරුවා මිය පරලෝකයෙන් තියෙනවා. මේ ලදරුවාගේ මස් ටික කාලා අපි කොහොම හරි කාන්තාරයෙන් යමු ජීවිතේ බේරාගෙන කියලා. දැන් අර අම්මයි තාත්තයි අර තමන්ගේම මල දරුවාගේ මස් ටික පරිභෝග කරන්නේ රස තෘෂ්ණාවකට නෙමෙයි. එඟ හදාගන්න කියලා නෙමෙයි. එහෙම නැත්නම් වෙනත් ආහාර තෘෂ්ණා වශයෙන් ක්‍රීඩා කරන්නටවත් වෙනත් ආකාර කෙලෙස් වශයෙන් නෙමෙයි. හුදෙක් කාන්තාරයෙන් එතර වීම සඳහාම පමණයි. අන්න ඒ වගේ මේ ලෝකාමිෂය මේ පිණ්ඩපාතේ වළඳන්න කියලා පෙන්වන්නේ මේ භවය නිමා කර ගැනීම සඳහා, මේ බ්‍රහ්මචර්යාව පුරා ගැනීම සඳහා, සසරෙන් එතර වීම සඳහාමයි. වෙන මද පිණිසවත්, දවයේ පිණිසවත් ක්‍රීඩා කරන්න, සෙල්ලම් කරන්න, මස් පිඬු වඩා ගන්න, ඇඟ උතර හදා ගන්න එහෙම නෙමෙයි. එතකොට අන්න ඒ වගේ තමයි සිව්පස පරිභෝග කළ යුත්තේ. හරියට තුවාලයකට බෙහෙත් දානවා වගේ. තුවාලයකට බෙහෙත් දානකොට මේ බෙහෙත් ගොඩවල් ගොඩ ගහන්නේ නැහැ තුවාලයට. තුවාලයට ප්‍රමාණවත් තරම් බෙහෙත් ටිකක් පරිස්සමින් ආලේප කරනවා. හොඳ කල්පනාවෙන්. අන්න ඒ වගේ මේ බ්‍රහ්මචර්යාව පුරා ගන්න ජීවිතේ පවත්ව ගන්න එපයි. බඩගිනි වේදනාවත් එක්ක ආහාර නොදී හිටියොත් බ්‍රහ්මචර්යාව පුරා ගන්න බෑ, ජීවිතේ පවත්ව ගන්න බෑ. අර තුවාලයකට බෙහෙත් දානවා වගේ, ලෙඩකට ඖෂධයක් පරිභෝග කරනවා වගේ ඒ හැඟීමෙන් සසරෙන් එතර වීම සඳහා තමයි මේ සිව්පසය පරිභෝග කළ යුත්තේ. ඉතින් හරිම ලස්සන කතා පුවතක් සඳහන් වෙනවා මදුසංක මේ ප්‍රත්‍ය සම්නිශ්‍රිත සීලය ගැන කතා කරනකොට. ඒ කියන්නේ ප්‍රතිවීක්ෂා කරලා මේ සිව්පස පරිභෝගී ගැන කතා කරනකොට භාගිනේය සංඝරක්කිත හාමුදුරන් කතාව. භාගිනේය සංඝරක්කිත හාමුදුරුවෝ දවසක් මේ දානේ වළඳන හොඳ ප්‍රණීත දානයක් හම්බුණා. ඒ කියන්නේ මේක සඳහන් වෙන්නේ මේ නිවිච්ච ඇල්හාලේ බතුත් එක්ක තමයි දානේ හම්බුනේ. ඉතින් භාගිනේය සංඝරක්කිත හාමුදුරුවෝ දැන් මේක බොහොම ප්‍රියමනාප දානයක් ඉතින් වළඳනවා. උන්වහන්සේගේ ගුරුදේවයන් වහන්සේ මේ දිහා බලන් හිටියා. ඒතර ගුරුදේවයන් වහන්සේ දන්නවා තෘෂ්ණා වසංගව මේ දාණය පරිභෝග කිරීම කොයිතරම් බැරෑරුම් දෙයක්ද කියලා. ඒ පාර ලොකු හාමුදුරුවෝ කියනවා අසංයතව මේ දාණය වළඳලා දිව පුච්ච ගන්න එපා සාමණේරය කියලා. දැන් ලස්සන කතාවක් නේ. අසංයතව මේ දාණය වළඳලා දිව පුච්ච ගන්න එපා කියනවා. මේක ඇහිච්ච ගමන් භාගිනේය සංඝරක්කිත හාමුදුරන්ට හරි සංවේගයක් ඇති වුණා. මං ගිහිගෙන් නික්ම පැවිදි වුණේ ඊටමත් වුමනාවෙන්. මේ ආහාර ටිකකට තෘෂ්ණාව පිහිටියා. මගේ ගුරුදේවයන් වහන්සේ මට මේ දානේ වළඳන වෙලාවේ උපදෙස් දෙන්න තරම්, අවවාදයක් කරන්න තරම් යම් දුර්වලකමක් තිබුණා. ඒ නිසා එහි ආදීනව කල්පනා කරලා උන්වහන්සේ ඒ ආසනයේ ඉඳලම, ඒ දානේ වළඳන ආසනයේ ඉඳලම ප්‍රත්‍ය සම්නිශ්‍රිත සීලය හොඳින් භාවිත කරලා, හොඳින් නුවණින් ප්‍රතිවේක්ෂා කරලා අරහත් ඵලයටපත් වුණා කියනවා ඒ ආසනයේදීම. ඉතින් තේරුම් අරගන්න මේ කොයිතරම් වැදගත්ද, මේ නිවන් දකින්න හදන ගමනේ අපිට කොච්චර වටිනා තැනක්ද කියන එක. දැන් බොහෝ වෙලාවට අපේ බෞද්ධ පින්වතුන් මේ නිවන් දකින්න ඕන වුණත් බණ අහනවා. සමහරවිට පන්සිල් රකින්නවා. පන්සලට ගියාම වතාවත් කරනවා. එතන වෙලාවට භාවනාත් කරනවා. හැබැයි මේ තමන්ගේ ජීවිතයේ එදිනදා හදාගන්න තියෙන ටික මේ ගැන අවධානයක් දෙනවා හරිම අඩුයිනේ. මතක තබා ගන්න පින්වත්නි, ඔබට කෙලෙස් ඇති වෙන්නේ සාමාන්‍ය ජීවිතේදී. ඒ සාමාන්‍ය ජීවිතයේදී ඇතිවෙන කෙලෙස් එහිදීම නසන්නට බැරි නම් මේ වෙන තැනකට ගිහිල්ලා ඔක්කොම කෙලෙස් එකතු කරලා නසනවා කියන එක ලේසි පහසු නෑ. භාවනා කරන තැනකට ගිහිල්ලා විනාඩි 5ක් භාවනා කරලා ඒ වෙලාවේ දවසම කෙලෙස් ටික එක පොදියට අරගෙන කපලා දාලා නසලා දානවා කියන එක ලේසි නැහැ. ඔබට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි ජීවත් වෙනකොට නම් සාමාන්‍ය ජීවිතයේදී මේ ඇහැ කන දිව නාසය ශරීරය පරිහරණය කරනකොට නම් කෙලෙස් ඇති වෙන්නේ. අන්න ඒ වෙලාවේදී සිහියෙන් හිටියොත් ඔයගලන්ට පුළුවන් ඒ කෙලෙස් ටික දිනා ගන්න. කෙලෙස් පරාජය කරන්න පුළුවන්කම තියෙනවා. කෙලෙසුන්ට ඉඩක් නොදී ඉන්න පුළුවන්කම තියෙනවා.
පින්වත්නි මතක තබා ගන්න. ඊතා දක්ෂ වංචනික හතුරෙක් වගේ තමයි කෙලෙස් කියලා කියන්නේ. හරි ඉක්මනට පුළුවන් අපිව රවට්ටන්න. මේ කෙලෙස් හරි දක්ෂයි මිනිස්යාව රවට්ටලා ඔහුගේ සිත තුළ පළපදියම් වෙලා බොහොම අපූර්වට වර්ධනය වෙන්නේ. ඒක තමයි රාග ద్వේෂ මෝහයන්ගේ ස්වභාවය. ඔබ කෙදිනකවත් ඒ කෙලෙසුන්ට ඔබේ සිතේ ඉඩක් තබන්නට එපා. අන්න ඒකට තමයි දක්ෂ වෙන්නට ඕන. ඒකට තමයි ඔබට හොඳ සිහියක් තියෙන්නට ඕන. ඒකට ඔයගලන්ට හොඳ නුවණක් තියෙන්නට ඕන. හොඳ ජවයක් තියෙන්නට ඕන. ඒ සිහියෙන් නුවණින් හොඳ කල්පනාවෙන් ඔබට පුළුවන් නම් ඔබේ කෙලෙස් සතුරන් ඇතුළට එන්න නොදී තමන්ගේ හිත ආරක්ෂා කරගන්න. ඔබ දිනන පුද්ගලයෙක් දිනන මග ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා සරලව සැහැල්ලුවෙන් හිතලා පුළුවන් වෙලාවට බණක් භාවනාවක් කරගෙන ඉන්නවා කියලා ඔබ යනවා නම් ඔබ ගමනක් යනවා තමයි. ඔබ ගමනක් ආරම්භ කරලා තියෙනවා. හැබැයි හරීම හෙමින් යන ගමනක්. ප්‍රතිඵල ගොඩක් දුරයි. හැබැයි ඒ ගමනම ඔබට පුළුවන් නම් තව ටිකක් ශක්තිමත් කරගන්න, තව ටිකක් වේගෙන් යන්න පුළුවන් නම්, පරිවාරය ශක්තිමත් කරගෙන ඒක අරමුණකට ඍජුව යන්න පුළුවන් නම් ඔබ ඒ ගමනම යනවා. හැබැයි බොහොම දක්ෂව. ප්‍රතිඵල නොබෝ කලකින්ම ඔබටම අත්විඳින්න පුළුවන්කම ලැබේ. ඒ නිසා මතක තබා ගන්න මේ ප්‍රත්‍ය සම්නිශ්‍රිත සීලය කියන එකත් ඔගොල්ලෝ තම තමන්ගේ ජීවිත තුළට එකතු කරගන්න බලන්න. කවදාකවත් ඒක අතහැර ගන්නට එපා. එහෙමයි සන්නස. සන්නස අපිට ඊළඟට හමු වෙන කාරණාව චතුර්විධ ශුද්ධිය ගැන කතා කරන්න තියෙනවා සන්නස. මේ පිළිබඳවත් අපිට පැහැදිලි කිරීමක් කරලා දෙන්න සන්නස. ඔව් දැන් මේ හැම එකෙම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙලෙස් වලට ඉඩක් නොදී නිකලෙස් බව වර්ධනය කරගන්න. ඒක තමයි කරන්න තියෙන දේ. හොඳින් කල්පනා කරන්න අපිට මේ නිවන් දකින්න කියලා බහමෙර පෙරලන්න නැහැනේ. මහ පොළොව අනිත් පැත්තට පෙරලන්න නැහැ. අපේම සිත්වල එදිනෙදා හටගන්න මේ කෙලෙස් මල ටිකක් තියෙනවා. ඊටාම දුර්වල රාග ద్వේෂ මෝහ ඊර්ෂ්‍යාව මදය මානෙ ප්‍රමාදේ වගේ. මෙන්න මේ කෙලෙස් ටික පරාජය කිරීම තමයි කරන්න තියෙන්නේ. ඒක අපිට කරන්න පුළුවන්. ඒක Taman තමයි කරන්න තියෙන්නේ. වෙන කෙනෙකුට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඔබ කවදක හරි ඔබ මේ අද බැරි නම් තව කල්ප ලක්ෂයකින් හරි නිවන් දකින්නට නම් ඕගොල්ලන්ගේ හිත দমনය කරන්නට වෙනවා. මේ කෙලෙසුන් පරාජය කරන්නට වෙනවා. කෙලස් හිතේ තියාගෙන ඔබට නිවන් සුවය අත්විඳිනවා කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. භවය නිමා කරගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. කෙලස් නැසූ දාට තමයි මේ භවය නිමා කරගන්නට පුළුවන්කම තියෙන්නේ. භව ගමන නිමා කරලා ඒ උතුම් ශාන්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තමයි උත්සාහයෙන් යා යුතු ගමන. අන්න ඒ ගමනේදී තාවත් වැදගත් වන කාරණාවක් තමයි අපිට හම්බ වෙන්නේ චතුර්විධ ශුද්ධිය කියන එක. ඒ කියන්නේ පිරිසුදු වීමෙහිලා තියෙන ක්‍රම හතරක්. තමන්ගේ සිත පිරිසිදු කරගන්නට තියෙන ක්‍රමවේද හතරක්. දැන් මේකේ පළවෙනි එක තමයි දේශනා ශුද්ධිය කියලා කියන්නේ. මේක විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට අදාළ කාරණාවක්. දේශනා ශුද්ධිය කියලා කියන්නේ ඇවැත් දෙසා ගැනීම ආදියෙන් සිදු කරගන්නා පිරිසිදුකම. මේක ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට අදාළ කාරණාවක්. අපි ප්‍රාතිමෝක්ෂ සංවරය කියන්නේ මොකක්ද කියලා මීට කලින් වැඩසටහන් වලදී පැහැදිලි කළ නිසා දීර්ඝව සාකච්ඡා කරන්නේ නැහැ මෙහිදී. කොහොම නමුත් සලකා ගන්නකො භික්ෂුන් වහන්සේලාට අදාළ ශික්ෂාපදයන් තියෙනවනේ. එතකොට මෙන්න මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කරනකොට යම් යම් තැනකදී අඩුපාඩු වන්නට පුළුවන්කම තියෙනවා. භික්ෂුන් වහන්සේ නමක් ශාසනගත වුණාය කියලා උන්වහන්සේ සිල් රකින්න උත්සාහවත් වුණා කියලා එකපාරම හැමෝටම බැහැනේ සියලු ශික්ෂාපදයන් ආරක්ෂා කරගන්න. අඩුපාඩු වෙන්න පුළුවන්කම තියෙනවා. වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි ඒ අඩුපාඩු වැරදි සංගවාගෙන ඉන්නේ නැතුව, ඒ අඩුපාඩු දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්නේ නැතුව, ඊතා ඉක්මනින් වැරද්ද දැකලා ඒ වැරද්ද නිවැරදි කරගන්නට දරන ප්‍රයත්නයක් තමයි මෙන්න මේ දේශනා ශුද්ධිය කියලා කියන්නේ. ඒ කියන්නේ යම් කිසි ස්වාමින් වහන්සේ නමකට වරදක් සිදු වුණා කියලා කියන්නේ. යම් කිසි ශික්ෂා බෙහෙදයක් වුණා කියන්නේ. සරල උදාහරණයක් ගමු. උපසම්පදා හාමුදුරුවෝ නමක් අතින් ගහක කොළයක් කැඩුනා කියලා කියන්නේ. මේක යම් වරදක්නේ. එතකොට උන්වහන්සේ ඒ වරද සංගවගෙන ඉන්නේ නැහැ. ඒ වගේම ඒක වැරද්දක් නෙමෙයි කියලා ලෝකෙට කියන්න යන්නෙත් නැහැ. මොකද එහෙම කියනවා නම් උන්වහන්සේ මහ බලවත් වැරද්දක් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂාවන් ප්‍රතික්ෂේප කරනවා. ඒක බොහොම භයානක දෙයක්. එතකොට තමන්ගෙන් ඊටා සුළු වරදක් සිද්ධ වුණත් මේ උපසම්පදා ස්වාමින් වහන්සේලාගේ ස්වභාවය තමයි
තවත් ස්වාමින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ආපත්‍ය දේශනා කරගන්නවා. ඒක මේ ශාසනයේ තියෙන වෙන ක්‍රමයක්. වාක්‍යයක් තියෙනවා. ඒ වාක්‍ය ප්‍රකාශ කරලා මගෙන් මෙන්න මේ වැරද්ද සිද්ධ වුණා. මම මතුවේහි අන්න ඒ වැරද්ද සිද්ධ කරන්නේ මතුවේහි සංවර වෙනවාය කියලා ඒ Tamanගෙන් සිද්ධ වෙච්ච වැරද්ද ප්‍රකාශ කරලා මතු සංවරෙහි පිහිටනවා. මෙන්න මේකට කියනවා දේශනා ශුද්ධිය කියලා. හැබැයි මේ ප්‍රාතිමෝක්ෂ සංවරයේ හැම දෙයක්ම එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. දැන් පචිති වගේ ශික්ෂාපද නම් අපිට පුළුවන් එහෙම දේශනා කරලා පිරිසුදු වෙන්න. හැබැයි සංඝාදිශේෂ වගේ ආපත්‍ති ගත්තම උපසම්පදා හාමුදුරන්ට තියෙන බොහොම ගරු ආපත්‍ති ඒ සංඝාදිශේෂ ආපත්‍තියකටපත් වුණොත් දේශනා කරලා එහෙම පිරිසුදු වෙන්න බෑ. ඒවට පිරිවෙස් රකින්න තියෙනවා, මානත් පුරන්න තියෙනවා, අබ්බහන කර්ම කරගන්න තියෙනවා. මේ හැම ආකාරයෙන්ම සංඝයාට ඒ පිළිබඳව ආරෝචනය කිරීම ආදීන් අදාළ විනය කර්මයන් කරලා තමයි පිරිසුදු වෙන්න තියෙන්නේ. පරාජිකා කියන ශික්ෂාපදයන් උල්ලංඝනය කරොත් නම් මතු ආය ඔහුට උපසම්පදාව ලබා ගන්න එකකින් පිරිසුදු වෙන්න බෑ. සාමනීර භූමිය හෝ ගිහි වෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ ප්‍රාතිමෝක්ෂ සංවරය ආරක්ෂා කරගන්නවා දේශනා ශුද්ධිය ආදීන් පිරිසුදු වෙමින් මෙන්න මේකට කියනවා දේශනා ශුද්ධිය කියලා. දෙවෙනි කාරණාව තමයි සංවර ශුද්ධිය කියලා කියන්නේ. ඒ කියන්නේ සංවරයෙන් පිරිසුදු වෙනවා. මොකද්ද මේ සංවරයෙන් පිරිසුදු වෙනවා කියලා කියන්නේ? ඉන්ද්‍රිය සංවරය රකින්නකොට සිහිය පැත්තකට ගියපු ගමන් ඉන්ද්‍රිය සංවරය ඉවරයි. සිහියෙන්ම තමයි ඉන්ද්‍රිය සංවරය රකින්න තියෙන්නේ. සිහිය පොඩ්ඩක් හරි පැත්තකට ගියොත් ඉන්ද්‍රිය සංවර වෙනවා. ඔබ රකින්න එක දවසක් හරි උත්සාහවත් වෙලා තියෙනවා ඔයගොල්ලෝ දන්නවා ඒක කොහොමද කියලා. එතකොට යම් අවස්ථාවකදී අසිහිය නිසා ඉන්ද්‍රිය සංවරයේ බිඳුනොත් උන්වහන්සේ එවෙලෙම අදිෂ්ඨාන කරගන්නවා නැවත අසංවරයටපත් නොවීම සඳහා. එතකොට ඒක අදිෂ්ඨානය. හැබැයි ඉන්ද්‍රිය අසංවර වූ පමණින් ශික්ෂාවක් බිඳෙන්නේ නැහැ. ඒක තේරුම් අරගන්න ඕන. දැන් අපි හිතමු ඇහෙන් යම්කිසි රූපයක් බලනවා කෙලෙස් සහිත රූපයක්. ඒ කෙලෙස් ඇතිවන රාගය හෝ ද්වේෂය හෝ ඇතිවන රූපයක් දැස බැලූ පමණින් ආපත්‍ය සිද්ධ වෙනව නෙමෙයි. එහෙම ආපත්‍ය සිද්ධ වෙන රූපක් තියෙනව නැතුව නෙමෙයි මේ ගත්තේ පොදුවේ කතා කරොත්. අපි හිතමු යම්කිසි ආවාසයක් දැකලා ආවාසයට එහෙන් ඒ ආවාසයේ දිහා බල තෘෂ්ණාවක් ඇති වෙනවා කියලා. ඒ තෘෂ්ණාවක් ඇති වෙච්ච පමණින් දැන් ඉන්ද්‍රිය සංවරය බිඳුනනේ. හැබැයි ඒකෙන් උන්වහන්සේට ආපත්‍යක් සිද්ධ වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවර සීලය කිලිටි වෙනවා. අන්න ඒ වෙලාවේදී පුළුවන් අදිෂ්ඨාන කරගෙන මම මේ වැරද්දමින් පස්සේ කරන්නේ නැහැ. ඉන්ද්‍රිය ආරක්ෂා කරගන්නවා කියලා රකින්න පුළුවන්. අන්න ඒකට කියනවා සංවර ශුද්ධිය කියලා. ඊළඟට අපිට හම්බ වෙනවා පරියට්ටි ශුද්ධිය කියන එක. ඒ කියන්නේ පරිේශණයෙන් පිරිසුදු වෙන එකක්. සෙවීමෙන් පිරිසුදු වෙන්නේ. මොකද්ද මේ සෙවීමෙන් පිරිසුදු වෙනවා කියලා කියන්නේ? දැන් සිව්පසේ ගන්න. සිව්පසේ සෙවීමක්නේ. පිණ්ඩපාතේ වඩින්න ඕන. සිවුරු නැත්තම් උන්වහන්සේලා සොහොනකට හෝ වැඩම කරලා රෙදි කෑලි එකතු කරලා හරි චීවරයක් සකස් කරගන්නට ඕන. සේනාසනයක් සොයාගත යුතු විදිහක් තියෙනවා. කැපසරු ක්‍රමයක් තියෙනවා. අකැප විදිහට සේනාසන සොයා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් උදාහරණයක් හැටියට භික්ෂුන් වහන්සේ නමකට තමන්ව මිල මුදල් හරි හම්බ කරගෙන තමන්ටම කුටියක් හදා ගන්නවා කියලා එකක් කරන්න බෑ. ඒක විනයානුකූල නැහැ. ඒක ශාසනානුකූල නැහැ. ඒක කැප නැහැ. ඒ බඳු කුටියක් උන්වහන්සේට පරිභෝග කරන්න කැපත් නැහැ. ඒවා එක ලොකු වරදක් වෙනවා. ඒ බඳු කුටියක ඉන්න හැම දවසක් ගානෙම උන්වහන්සේට ආපත්‍ය සිද්ධ වෙනවා. ඒ පරිභෝග කරන වාරයක් පාසා. ඒ නිසා ඒ සිව්පසය කියන එක නිවැරදිව සොයාගෙන යා යුතු දෙයක්. පරිේශණය කරන්න ඕන දෙයක්. නිවැරදි පරිේශණය තුළින් තමයි පරියට්ටි ශුද්ධිය කියන එක ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ දැහැමින් පිණ්ඩපාති වඩිනවා කියලා හිතන්නේ. පාත්‍රය අරගෙන උන්වහන්සේ බොහොම සීල සම්පන්නව ඊ타මත්ම ශික්ෂාකාමීව සේකිය ආරක්ෂා කරගෙන යටට හෙළු ඇස් ඇතිව වටපිට බලන්නේ නැතුව සිවුර පිළිවෙලට පොරවාගෙන හැඳ පොරවාගෙන කාටත් ප්‍රසාදයේ උපදවන විදිහට මෛත්‍රී ආදී කර්මස්ථානයක් මෙනෙහි කරමින් පිණ්ඩපාතේ වඩිනවා කියලා හිතන්න. දැන් මේ පිණ්ඩපාත පරිේශණයක් ආහාරය සොයාගෙන යෑම. හැබැයි මේ සෙවීම අකුසල් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. අපිරිසිදු වෙන දෙයක් නෙමෙයි. තමන්ගේ දැහැමි චර්යාව දියුණු කරගන්න දෙයක්. ඒ නිසා දැහැමින් ප්‍රත්‍ය සොයනවා පරියට්ටි සුද්ධිය එතන තියෙනවා. මතක තබා ගන්න මෙන්න මේක වැදගත් වෙන්නේ ආජීව පාරිශුද්ධිය කියන එකට. ආජීව පාරිශුද්ධිය කියලා කියන්නේ තමන්ගේ ජීවිත පැවැත්ම පිරිසිදු වෙන්න ඕන කියන එකනේ.
භික්ෂුන් වහන්සේ නමකට කිසිසේත්ම අයිතියක් නැහැ අපිරිසිදු දිවි පැවැත්මකින් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ නැති අකප ක්‍රමයකට ප්‍රත්‍ය සෙවීම ආදී කැප නැහැ. එතකොට එහෙම වුණොත් ආජීවය අපිරිසිදු වෙනවා. පිරිසිදු ආජීවයක් සඳහා පිරිසිදු පරිශ්‍රණයක් තියෙන්නට ඕන. අන්නේ පිරිසිදු පරිශ්‍රණයෙන් ඇති කරගන්න පිරිසිදුකම තමයි පරියට්ටි සුද්ධිය කියලා කියන්නේ. මේක ඉතාමත් වැදගත් දෙයක් වික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන්. ඊළඟ එක ගත්තම පච්චවෙක්ඛන ශුද්ධිය කියලා කියන්නේ ප්‍රතිවේක්ෂාවෙන් පිරිසිදු වීම. අර ඉහතින් සඳහන් කළ කාරණාව තමයි මේ තවත් පර්යායකින් තවත් ක්‍රමයකින් මේ පෙන්වන්නේ. එතකොට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍යභේසජ්‍ය කියන ඒවා ප්‍රතිවේක්ෂාවෙන් තමයි සුද්ධියටපත් වෙන්නට තියෙන්නේ. නුවණින් සලකා බලමින්. එතකොට මේ ටිකට අපි කියනවා චතුර්විධ ශුද්ධිය කියලා. දැන් මේකෙදි ගිහි පින්වතුන් ගත්තොත් ඕගලන්ට දේශනා ශුද්ධිය කියලා එකක් යෙදෙන්නේ නැහැනේ. ගිහි පින්වතුන් වැද්දසා ගන්නවා කියලා එකක් නැහැනේ. ප්‍රාතිමෝක්ෂ දේශනා කරනවා, පොහොය විනය කර්ම කරනවා කියලා ගිහියට එහෙම අදාළ දෙයක් නැහැ. හැබැයි ඔබගෙන් යම් වරදක් සිද්ධ වුණාම ඔබ නැවත සීලය සමාදන් වෙනවා. අන්න ඒක තමයි මෙතන වැදගත් කාරණාව. පංචශීලයේ බිඳුණා නම් ඔබ ආරක්ෂා කරන ආජීව පාරිශුද්ධ ආජීවාට්ටමක ශීලයේ බිඳුණා නම් නවාංග උපෝසත සීලයේ හෝ උපෝසත අට්ඨාංග සීලයේ බිඳුණා නම් ඔබ ඒ සීලයේ බිඳුනම නිහඬ වෙන්නේ නැහැ, නැවත සමාදන් වෙනවා. ඒක ඔබ උනන්දුවෙන් සීනුවණින් කරන්න ඕන දෙයක්. ඒ වගේම තමයි ඉන්ද්‍රිය සංවරය කියන එක. ඒකට ගිහි පැවිදි කතාවක් නැහැනේ. අසංවරයට ගිහි අසංවරය, පැවිදි අසංවරය කියලා එකක් නැහැනේ. එතකොට ඔබට පුළුවන් සංවර සුද්ධියක් ඇති කරගන්න ඉන්ද්‍රිය සංවර කර ගැනීමත් එක්ක. ඒ වගේම තමයි පරියට්ටි සුද්ධිය කියන එක, මේ දෙහැමි පරිේශණය කියන එක. ඒක ගිහි පිංගුතුන්ටත් තියෙනවා. දැන් වික්ෂුන් වහන්සේලා වගේ නෙමෙයි, ඕගොල්ලන්ට කැප ප්‍රමාණයක් තියෙනවා. මිල මුදල් හරි හම්බ කරන්න පුළුවන්. දෙහැමි රැකී ආරක්ෂා කරන්නට පුළුවන්. අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න නැතුව, මස් මාංශ මද්ද්‍රව්‍ය ආදී වෙලහෙන දාම් කරන්න නැතුව ඔබට පුළුවන් දෙහැමින් දේවල් සොයා ගන්න. අන්න ඒ දෙහැමින් ඔබ ජීවනෝපාය සකස් කරගන්න එක බොහොම වැදගත් වෙනවා ඔබේ ආජීවය පිරිසිදු කර ගැනීම සඳහා. ප්‍රතිවේක්ෂාව කියන එකත් වැදගත් වෙනවා. මොකද ඔබ තෘෂ්ණාවට හසු නොවීමට. ඒ කියන්නේ ඔබ කන බොන දේ, අඳින පළඳින දේ, ඔබ පරිහරණය කරන දේ, මේ හැම දෙයක් සම්බන්ධයෙන්. ඒ නිසා මතක තබා ගන්න, අකුසලයන්ට නොවැටි තෘෂ්ණාවට හසු නොවි ජීවත් වෙන්නට මෙන්න මේ කියන කර්ම කාරණා ටික බොහොම වැදගත් වෙනවා. එහෙමයි සනස. සනස අපිට තව මුණ ගැහෙනවා සීලේ ප්‍රභේද පහක් සනස. එයින් අපිට පැහැදිලි කරලා දෙන්න මේ මුලින්ම එක විදිහට පරියන්ත පාරිශුද්ධි සීලය සම්බන්ධයෙන් සනස. දැන් අපි මේ විසුද්ධි මාර්ගයේ සීල නිර්දේශය ගැන කතා කරගෙන එනකොට අපිට මේක මේ කාණ්ඩ හැටියටනේ හම්බ වෙන්නේ. දැන් අපි පස්වෙනි කාණ්ඩයට ආව කියන එක අදහස් කරේ පහේ කොටස් ගැන දැන් කතා කරන්න පටන් ගත්තා. දැන් කලින් කතා කරේ හතරේ කොටස් ගැන. දැන් අපි පහේ කොටස් ගැන කතා කරනවා. විසුද්ධි මාර්ගයේ තියෙන වැදගත්කමත් මේකනේ. ධර්ම කාරණා හරි පිළිවෙලකට සංග්‍රහ කරලා තියෙන තැනක් නෙමෙයි. ක්‍රමානුකූලව බණක් දහමක් ඉගෙන ගන්න හරි අපූර්ව තැනක් විසුද්ධි මාර්ගය කියලා කියන්නේ. දැන් මේ වැඩසටහන් මාලාවත් එක්ක සම්බන්ධ වෙච්ච පින්වතුන් හිටියානම් ඔයගොල්ලන්ට තේරෙන්න ඕන විසුද්ධි මාර්ගය කියලා කියන්නේ මොනතරම් වටිනා ග්‍රන්ථ රත්නයක්ද කියන එක. මේ එක තැනක එක අක්ෂරයක් තිබුණාද අධර්මයක්. එක තැනක තිබුණාද අවිනයක්. එක තැනකින් අනුමත කරාද අකුසල පාක්ෂික දෙයක්. හැම දෙයක්ම කුසල පාක්ෂිකයි. ධර්මයට විනයට අනුගතයි. තම තමන්ගේ චිත්තසංතානයන් සකස් කරගන්නට හොඳ මාර්ගයේ දර්ශනය කරන මාර්ගයේ පෙන්වා දෙන අපූර්ව තැනක්. ඒ නිසා මේ සමහර උදවිය විසුද්ධි මාර්ගයේ පෙරලලාවත් නැතුව එක මිත්‍යා ලබ්ධිගත් උදවියගේ බුදුදහම වරදවා ගත්ත උදවියගේ අදහස් අහලා මේ වගේ බණ පොත්පත් වලට නිග්‍රහ කරාට බලන්න කොච්චර වටින ධර්ම රත්නයකටද මේ මිනිස්සු නොදැන මේ දේවල් කතා කරන්න කියලා. ඉතින් අපි මේ තරම් වටිනා පොතක් පිළිබඳව හේතුලත් දහම් කරුණු සාකච්ඡා කරන්න පටන් ගත්තෙම එකක් තමයි මේ බඳු පොතපතක තියෙන වටිනාකම මේ සමාජය දැනගන්නට ඕන නිසා. දෙවෙනි එක තමයි එයින් ප්‍රකාශ වන ධර්ම කාරණා මේ සමාජයට බෙහෙවින්ම වැදගත් වන නිසා ලෞකික ජීවිතය සාර්ථක කරගන්නටත් ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගන්නටත් ඉතාමත්ම වැදගත් වන නිසා. දැන් අපි එන්න දැන් පංචකය පිළිබඳව කතා කරන පහේ කොටස් ගැනයි සාකච්ඡාව ආරම්භ කරන්නේ. පළවෙනි එක තමයි පරියන්ත
පාරිශුද්ධ සීලය, දෙවෙනි එක අපරියන්ත පාරිශුද්ධ සීලය, ඊට පස්සේ පරිපූර්ණ පාරිශුද්ධ සීලය, අපරාමට්ට පාරිශුද්ධ සීලය සහ පටිපස්සද්ධි පාරිශුද්ධ සීලය කියලා අපිට පස්වැදෑරුම් සීලයක් හම්බ වෙනවා. අපි ඒකේ එකින් එක කතා කරන්නයි සූදානම් වෙන්නේ. කාලය අනුව අපි පැහැදිලි කරගමු. පරියන්ත පාරිශුද්ධ සීලය. ඒ කියන්නේ මේ සීලය පරියන්තයක් තියෙනවා. ඒ කියන්නේ කෙලවරක් තියෙනවා, සීමාවක් තියෙනවා. සීමාවක් සහිත පිරිසිදු සීලයක් පිළිබඳවයි මේන් ප්‍රකාශ වෙන්නේ. ගිහි පින්වතුන්ගේ පංච සීලය ගන්න. සිල්පද 5යි. ඒ වගේම ආජීවාට්ටමක සීලය ගන්න. සිල්පද 8යි. නවාංග උපෝසත සීලය නැත්නම් උපෝසත අට්ඨාංග සීලය 9ක් හෝ 8ක් නේ සංඛ්‍යාවක් වශයෙන් කෙලවරක් තියෙනවා, සීමාවක් තියෙනවා. මෙන්න මේ සීලයට කියනවා පරියන්ත පාරිශුද්ධි සීලය කියලා. ඒක ඊටාත්ම වැදගත් සීලයක්. මතක තබා ගන්න මේ සීමාවක් තියෙනවා කියලා ලඝු කොට සැලකිය යුතු සීලයක් නෙමෙයි. දෙලව යහපත් කරගන්න වගේම නිවන් දකින්න තරම් හේතු බහූත වන මහා බල සම්පන්න දෙයක්. හැබැයි ශික්ෂාපදයන්හි සීමා මායිම් සහිත නිසා ඒ ආදී කරුණු කාරණා නිසා ඒකට පරියන්ත පාරිශුද්ධි සීලය කියලා කියනවා. දෙවෙනි කාරණාව අපරියන්ත පාරිශුද්ධි සීලය කියන එක. අපරියන්ත කියන එකේ අදහස් වෙන්නේ පර්යන්තයක් නැහැ කියන එකනේ, සීමාවක් නැහැ කියන එක, කෙලවරක් නැහැ කියන එක. එතකොට මේ සීලයට ඇතුළත් වෙන්නේ උපසම්පදා සීලය. උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ සීලය තමයි මෙතනට ඇතුළත් වෙන්නේ. උන්වහන්සේලාගේ සීලය ලාභය වෙනුවෙන්වත්, යසස වෙනුවෙන්වත්, වෙනත් ජීවිත හෝ ශරීරාංග කරන කොටගෙන සීමා වෙච්ච සීලයක් එහෙම නෙමෙයි. මෙන්න මෙච්චරක් සිල් සමාදන් වෙනවා කියලා, ශික්ෂාපද මෙන්න මෙච්චරක් මං රකින්නවා කියලා පර්යන්තයක් අදහස් කරගෙන සමාදන් වීමක් නෙමෙයි තියෙන්නේ. උපසම්පදා භූමියටපත් වීමක්. ඒ කියන්නේ ඒ සීලය සීමා මායින් කරගත්ත සීලයක් නෙමෙයි. තමන් රකින්නේ මෙන්න මෙච්චරයි කියලා සීලය සීමා කර ගැනීමක් නැහැ. ඒ නිසා අපරියන්ත පාරිශුද්ධි සීලය කියලා කියනවා. එතකොට අපිට විශේෂයෙන් හම්බ වෙනවා මේ සීලය ගැන කතා කරනකොට චීවර ගුම්බක වාසී අම්බකාදක මහාතිස්ස තෙරුන් වහන්සේගේ කතා පුවත මේ අපරියන්ත සීලය කියන්නේ මොන වගේ උත්තම සීලයක්ද කියන එක තේරුම් ගැනීම සඳහා. අම්බකාදක තිස්ස තෙරුන් වහන්සේ බොහොම දුෂ්කර කාල සීමාවක උන්වහන්සේට දාණය හම්බුනේ නැහැ. දාණය බොහොම දුෂ්කර කාල සීමාවක්. ඉතින් අපේ රටටත් නුදුරු අනාගතයේ මේ බඳු තත්ත්වයක් උදා වේද කියන්නත් බෑ. එසේ නොවේවා කියලා අපි හිතමු. කොහොම නමුත් මේ අම්බකාදක තෙරුන් වහන්සේ පිණ්ඩපාත වැඩම කළාට කිසි දෙයක් ලැබුණේ නැහැ දුර්භික්ෂයක් නිසා. මහා ග්‍රීෂ්ම අවුවේ උන්වහන්සේ ආපහු වඩිනකොට අඹ ගහක් යට අඹ වැටිලා තිබුණා. ඉදිච්ච අඹ වැටිලා තිබුණා. ගහෙත් අඹ තියෙනවා. හැබැයි මේ අම්බකාදක තිස්ස තෙරුන් වහන්සේ කියන උපසම්පදා ස්වාමින් වහන්සේ නම. උපසම්පදා ස්වාමින් වහන්සේලාට පිළිගන්නුවේ නැත්තම් කවුරු හරි ඔසවා ඒ දාණය පිළිගන්නුවේ නැත්තම් ඒ දාණය පරිභෝග කරන්නට කැප නැහැ. ඒක අපේ පින්වතුන් හොඳින් තේරුම් අරගන්න ඕනේ වැදගත්ම තැනක්. දැන් අපේ ගොඩක් බෞද්ධයෝ මේ දාණය ගෙනල්ලා මේ සුලින් තියලා යනවනේ. උපසම්පදා ස්වාමින් වහන්සේලාට ඒ දාණය කැප වෙන්නේ ඔබ ඔසවා පූජා කළාට පස්සේ උන්වහන්සේලාගේ අතට පිළිගන්වන්න. එතකොට තමයි කැප වෙන්නේ. හැබැයි අතට පිළිගන්නවපු දෙයක් ආපහු ගිහි පින්වතෙක් ඇල්ලුවොත් නැවතත් ඒක පිළිගන්ව ගන්න සිද්ධ වෙනවා. දැන් ඕක විනය පිළිබඳව දැනුමක් අවබෝධයක් තියෙනකොට ස්වාමින් වහන්සේලා මොකද කරන්නේ? අර ගිහි අයගේ සිත් නැවත රිදෙන්න පුළුවන් නිසා සාමණේර නාමක් ලවා නැවත ඒක පූජා කරගන්නවා, කැප කරගන්නවා, පිළිගන්ව ගන්නවා. ඉතින් අපේ සදැහැති පින්වතුන් මේව තේරුම් අරන් ඉන්න එක වැදගත් වෙනවා. ස්වාමින් වහන්සේලාට ඒ ශික්ෂා රකින්න පහසු වෙන්නේ ඔබේ දැනුම දියුණු වෙන්න දියුණු වන්නයි. ඒ නිසා ස්වාමින් වහන්සේලාට යමක් පූජා කළාම දානයක් නම් ඒ දේ නැවත අල්ලන්න එපා. උන්වහන්සේලාගේ අතට පිළිගන්න. ඒකට උන්වහන්සේ ඒක තබනවා. නැත්නම් අත තියලා ඒක පිළි අරගෙන එතනින් උන්වහන්සේලා තවත් කෙනෙකුට අල්ලන්නේ නැතුව උන්වහන්සේලාම තමයි ඒක තබන්නේ. මේ කරුණු කාරණා සිහිය තබා ගන්න එක වැදගත් මතකයේ තබා ගන්න එක. එතකොට මේ අම්බකාදක තිස්ස තෙරුන් වහන්සේට දැන් කවුරුත් හිටියේ නැහැ එතන අර අඹ ගෙඩියක් හෝ ඒ අඹ යොෂ්ට ටිකක් පූජා කරන්න. උන්වහන්සේට දරා ගන්න බැරි තරම් කුසගින්නක් තිබුණා. දුර්භික්ෂයක් කියනකොට මේ එක දවසක් එක වේලක් වැරදිච්ච දානයක් නෙමෙයිනේ. බොහොම දුෂ්කර කාල සීමාවක්නේ.
හැබැයි උන්වහන්සේගේ ශික්ෂාකාමීකම කියලා කියන්නේ සීලයට ශික්ෂාවට දක්වන ගරුකත්වය කියලා කියන්නේ. පිළිගන්වන්න කෙනෙක් නැති නිසා අර ගහ ළඟ ක්ලාන්ත වෙලා වැටුණා. හැබැයි එක අඹ ගෙඩියක්වත් අරගෙන වැළඳුවේ නැහැ. ජීවිතය නැති වෙලා ගියත් උන්වහන්සේලා ශික්ෂාපද උල්ලංඝනය කරේ නැහැ. අපිට ඒ මහෝත්තම ජීවිතවලින් ලබා දීලා තියෙන ආදර්ශය බලන්න. අපේ ජීවිත හදාගන්නට ඒ උත්තරමයෝ දීලා තියෙන ආදර්ශය කොහොමද කියලා බලන්න. ජීවිතේ වෙනසෙනවා පේනවා. කෙනෙක් ඇවිල්ලා මේ අඹ ගෙඩියක් පිළිගන්වයිද කියලා උන්වහන්සේ දන්නෙත් නැහැ. හැම කෙනෙක් පේන්නත් නැහැ. හැබැයි තමන්ගේ ජීවිතේ නැති වුණත් ශික්ෂාවක් මිදින්නට ඒ මහෝත්තමයෝ සිටුවේ නැහැ. ඒ වගේ ලාමක දෙයකට උත්සාහවත් වුණේ නැහැ. පින්වතුනි මහා සංඝයා කියන්නේ මේ වගේ උත්තම පිරිසකට. තේරුම් අරගන්න. මහා සංඝ රත්නය කියන මේ නම භාවිත වෙන්නේ ඒ තරම් ගුණ සම්පන්න, ඒ තරම් අදිෂ්ඨානශීලී, ඒ තරම් ශික්ෂාකාමී මහෝත්තම පිරිසකට. ඒබඳු පිරිසකටයි මේ මහා සංඝ රත්නය කියලා කියන්නේ. චීවරේ දරන්නේ ඒබඳු උත්තම පිරිසක්. මේ චීවරේ සුදුසු අන්නේ බඳු උත්තම පිරිසකට. එතකොට මේ අම්බකාදක තිස්ස මහා තිස්ස තෙරුන් වහන්සේ දැන් සිහි මූර්ඡා වෙලා ක්ලාන්ත වෙලා අර අඹ ගහ යට වැටිලා හිටියා. බොහොම සත්පුරුෂ ධර්ම විනය පිළිබඳව දැනුමක් ඇති උපාසකතුමෙක් මෙතනින් යනකොට එතුමා දැක්ක ස්වාමින් වහන්සේ වැටිලා ඉන්නවා. ඉතින් ආකාරය දැක්කම තේරුණා ක්ලාන්ත වෙලා ආහාර නැති නිසාම කියලා එතුමාට තේරුණා. අඹ ටිකක් එතනදීම මිරිකලා අඹ යුෂ ටිකක් පෙව්වා. හැබැයි ස්වාමින් වහන්සේට හොඳ සිහියක් එන්න තරම්වත් එය ප්‍රමාණවත් නැහැ. ඒ තරම් දුර්වලයි. බලන්න එච්චර දුර්වලකමක් එච්චර ශරීරයේ දුර්වල වෙලා තියෙද්දි තමයි උන්වහන්සේ අඹ ගෙඩියක්වත් අරගෙන වැළඳුවේ නැත්තේ. කොච්චර ගුණධර්මයන්ට ගරුකත්වයක්ද කියලා බලන්න. ඉතින් බැරිම තැන උපාසකතුමා මොකද කළේ? ස්වාමින් වහන්සේවත් කරේ තියාගෙන ඔසවාගෙන යනවා සුදුසු තැනකට ස්වාමින් වහන්සේට බෙහෙත් ටිකක් කරන්න, ආහාර ටිකක් පූජා කරන්න. මෙහෙම ඔසවාගෙන යනකොට ස්වාමින් වහන්සේට කර උඩදී සිහිය ආවා. කර උඩදී සිහිය ආවම මේ මහා උත්තමයා කල්පනා කරනවා මාව මේ කරේ තියාගෙන යන්නේ මගේ අම්මා නෙමෙයි, මගේ තාත්තා නෙමෙයි, මගේ වෙන ඥාතියෙකුත් නෙමෙයි. මේ මිනිස්සයා මාව කරේ තියාගෙන යන්නේ මම සිල්වන්තයෙක් කියලා හිතාගෙන, මම ගුණවන්තයෙක් කියලා හිතාගෙන, මා තුළ ගුණයක් ඇතයි හිතාගෙනයි මේ මාව කරේ තියාගෙන යන්නේ. කෙලෙස් සහිතව මෙබඳු කෙනෙක්ගේ කර මතින් යෑම මට සුදුසු නැහැ. මෙහෙම කල්පනා කරලා ඒ කර මත දීම විදර්ශනා භාවනාව කරලා කර මත දීම රහත් ඵලයටපත් වුණා. අම්බකාදක මහා තිස්ස මහෝත්තමයන් වහන්සේ, මහතෙරුන් වහන්සේ. ඉතින් එහෙම තමයි පින්වතුනි මේ ප්‍රාතිමෝක්ෂ සංවරය ආරක්ෂා කරන්නේ. එහෙම තමයි සත්පුරුෂ උත්තමයෝ මේ සීලය ආරක්ෂා කළේ. ඔබට ඔබේ පංචශීලය ආරක්ෂා කිරීම ගැන මොකද හිතෙන්නේ පිළිබඳව සංසන්දනය කරලා බලනකොට අපි කොච්චර දුර්වලද කියලා කල්පනා වෙයි නේද? කොච්චර හදා ගන්න තියනවද ජීවිතේ? කොච්චර අඩුපාඩුකම් තියනවද? අපි බැරෑරුම් මේ හිතිය යුතු දේවල් තාම හිතලා නැහැ නේද කියලා ඔබටත් කල්පනා වෙයි. ජීවිත හදා ගන්න ඒ මහෝත්තමයන්ගේ ආදර්ශය හොඳට හිතට ගන්න, අමතක කරන්න එපා කවදාවත්. ඒ උතුමන්ගේ ඒ උතුම් චර්යාවන්. ඉතින් ඒ අම්බකාදක තිස්ස මහතෙරුන් වහන්සේ, මහා තිස්ස තෙරුන් වහන්සේ කතාව සඳහන් වෙන්නේ මේ අපරියන්ත පාරිශුද්ධ සීලය පිළිබඳව කතා කරනකොට, සීමා මායින් රහිත පිරිසුදු සීලය ගැන කතා කරනකොට ඊළඟට අපිට හම්බ වෙනවා පරිපූර්ණ පාරිශුද්ධ සීලය. මේ පරිපූර්ණ පාරිශුද්ධ පිරිපුන් පිරිසුදු සීලය. මෙන්න මේ සීලය ඇතුළත් වෙන්නේ කල්යාණ මිත්‍ර ප්‍රතග්ජනයන්ගේ සීලය. පින්වත්නි, කල්යාණ මිත්‍ර ප්‍රතග්ජන වුණාට කල්යාණ මිත්‍රයි ප්‍රතග්ජනයි. හැබැයි ප්‍රතග්ජන වුණාට කල්යාණ මිත්‍රකම තියෙනවනේ, සීලයක වටිනාකම දන්නවා. ඒ නිසා එක ශික්ෂා පදයක්වත් බිඳින්න නැතුව ඉතාමත්ම උවමනාවෙන් ඒ සීලය ආරක්ෂා කරන පිරිසක් ඉන්නවා. පිරිපුන් සීලයක් රකින්න. අන්න ඒ වගේ උදවිය එබඳු සත්පුරුෂයෝ කාය ජීවිත දෙකෙහි අපේක්ෂාවක් නැතිව කෙලෙස් අරමුණු වලට හසු නොවි රක්නා උතුම් සීලයක් තියෙනවා. මේ සීලය කෙලවර වෙන්නේ සේක භූමියෙන්. සේක භූමියෙන් කෙලවර වෙන්නේ. ඒ කියන්නේ ආර්ය භූමිය පටන් ගන්න තැනට දක්වාම රකින්න සීලයක්. අන්න ඒබඳු වූ උත්තමයන්ගේ සීලයට කියනවා පරිපූර්ණ පාරිශුද්ධි සීලය කියලා. ඉතින් ඒ සීලය ගැනත් කතා කරනකොට අපිට හම්බ වෙනවා හරිම අපූරු චරිත කතාවන්. මේ චරිත කතාවන් මේ ඔබට විශේෂයෙන් සඳහන් කරන්නේ
හිතට ධෛර්යයක් ගන්න. එක කාරණාවක් තමයි සිල්වතුන්ගේ ස්වභාවය තේරුම් අරගන්නට. සිල් රකින්නේ කොහොමද කියන එක තේරුම් අරගන්න. ඒ වගේම තමයි ඔබට හොඳ ආදර්ශයකින් සපයා ගන්නට ඕන නිසා. දැන් මේ පරිපූර්ණ පාරිශුද්ධ සීලය පිළිබඳව කතා කරනකොට හම්බෙන වටිනාම චරිතයක් තමයි මහා සංඝරක්කිත තෙරුන් වහන්සේගේ කතාව. ඒ චරිතය. මහා සංඝරක්කිත හාමුදුරුව 60 වසක් සිල් ආරක්ෂා කළා. උපසම්පදා වෙලා 60 වසක් සිල් ආරක්ෂා කරා කියන්නේ අවුරුදු 80ක් නේ. අවුරුදු 20න් උපසම්පදා භූමියටපත් වෙන්නේ. 60 වර්ෂයක් සිල් රැක්කයි කියනකොට එතකොට අවුරුදු 80ක් වෙලානේ. එතකොට මේ මහා සංඝරක්කිත තෙරුන් වහන්සේ පිළිබඳව මුළු පළාතෙම මිනිස්සු දැනගෙන හිටියා මහා උත්තම තෙරුන් වහන්සේ නමක් කියලා. බොහෝ දෙනෙක් හිතන් හිටියේ මුන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා. ඒ තරම්ම සිල්වන්තයි. ඒ තරම්ම සංවරයි. උන්වහන්සේගේ අසංවර අතපය දිගහැරීමක්වත් දකින්නට නැහැ. ඒ නිසාම මිනිස්සු හිතුවා මේ නම් රහතන් වහන්සේ නමක්ම තමයි කියලා. ඉතින් මේ මහා සංඝරක්කිත තෙරුන් වහන්සේ අපවත් වෙන්නට සූදානම් වෙන වෙලාවේ බොහොම ගිලන් වෙලා උන්වහන්සේ ළඟට ආව ලදරු මේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා ඇවිල්ලා ඇහුවා ස්වාමින් වහන්සේ මාර්ගඵලයටපත් වෙලා ඵලයකටපත් වෙලා දින්නේ රහත් වෙලා දින්නේ කියලා. තෙරුන් වහන්සේ කිව්වා තාම නෑ මං රහත් වෙලා නැහැ කියලා. ඒ පාර මේ ලදරු තෙරුන් වහන්සේලා හාමුදුරුවෝ කියනවා ස්වාමීනි 12 යොදුනක් මේ පන්සල වටේ 12 යොදුනක ජනතාව ඒක රාශී වෙලා ඉන්නවා ස්වාමින් වහන්සේ පිරිනිවන් පානවා කියලා හිතාගෙන. දැන් ස්වාමින් වහන්සේ පිරිනිවන් රහත් වුන් නැතුව අපවත් උනායි කියලා දැනගත්තම ස්වාමීනි මේ අයගේ සිත්වලට කලකිරීමක් වෙනස්කමක් විපරීතකමක් ඇති වෙන්න පුළුවන් නේද කියලා. ඒ පාර තෙරුන් වහන්සේ කියනවා එහෙනම් පොඩ්ඩක් මාව කෙලින් කරවලා පොඩ්ඩක් එළියට යන්නකෝ කියලා. පොඩි හාමුදුරුවොත් එකතු වෙලා ස්වාමීන් වහන්සේව කෙලින් හිඳවලා එළියට වැටියා. ඊට පස්සේ සුළු මොහොතකින් ස්වාමීන් වහන්සේ අසුරු ගහලා එන්න කිව්වා. ඊට පස්සේ අර හාමුදුරුවෝ අහනවා අර හාමුදුරුවෝ හරි පුදුමයි. මේ මහෝත්තමයා මේ ස්වල්ප මොහොතට රහත් ඵලයටපත් වෙලා එළියට ගිහිල්ලා එන්න කියන ටිකට රහත් වෙනවා කියන එක මේක සෙල්ලම් කතාවක් නෙමෙයි. ඒ පාර මේ ශිෂ්‍ය හාමුදුරුවෝ අහනවා ස්වාමීනි මහ පුදුම දුෂ්කර වැඩක් නේ ස්වාමීන් වහන්සේ මේ කරේ. මේ තරම් වයසට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ අපිට මොහොතකට එළියට යන්න කියලා ඒ ටිකට අරහත් ඵලයටපත් වෙනවා. ස්වාමීනි මොන දුෂ්කර වැඩක්ද මේක කියලා. මහතෙරුන් වහන්සේ කියනවා ඇවැත්නි දුෂ්කර කාරණා මම මේ මොහොතේ රහත් වෙච්ච එක නෙමෙයි. මම 60 වසක් ගුණධම් පිරුවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බලන්න හිතේ කැමැත්තක් තිබුණා. ඒ කැමැත්ත නිසා විපස්සනා වඩලා රහත් ඵලයටපත් වුණේ. දුෂ්කර දේ මම දැන් රහත් වෙච්ච එක නෙමෙයි. මේ අවුරුදු 60 30 උපසම්පදාව ලැබූ දා පටන් පැවිදි වූ දා පටන් අසිහියෙන් කළ එක දෙයක්වත් මම දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරමට උන්වහන්සේ හැම දෙයක් පිළිබඳවම සතර සතිපට්ඨානෙන් යුක්තව කාලය ගත කළා. සිහියෙන්මයි හැම දෙයක්ම කළේ. හිතන්න මොන දුෂ්කර කාර්යයක්ද කියලා පැවිදි වූ දා පටන් උන්වහන්සේ අසිහියෙන් කළ කටයුත්තක් දන්නේ නැහැ. තෙරුන් වහන්සේ කියනවා ඇවැත්නි මම රහත් වෙච්ච එක නෙමේ දුෂ්කර දේ. පැවිදි වූ දා පටන් මේ දක්වාම අසිහියෙන් කළ එකම දෙයක්වත් දන්නේ අන්න ඒකයි මං කර දුෂ්කරම දේ කියනවා. බලන්න අපි කොච්චර පසුගාමීද එතකොටනේ. අපිට තව කොච්චර දුරක් යන්න තියෙනවද? ඒ මහෝත්තමයන්ගේ චරිතයට අපි ළඟා වෙන්න තව කොච්චර ගමනක් යා යුතුයිද? ඒ ගමන යනකම්ම අපිට මගම තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා උනන්දුවෙන් උත්සාහයෙන් දැඩි වීරියක් ඇති කරගෙන මේ මහෝත්තමයන් දිහා බල බල සිහිපත් කර කර ආදර්ශය අරගෙන මේ ගමන අපි යන්නට ඕන. ඉතින් මේ පරිපූර්ණ පාරිශුද්ධ සීලය පිළිබඳව සඳහන් වෙච්ච තැන ඊළඟට අපරාමට්ඨ පාරිශුද්ධ සීලය කියලා කියනවා යම් සීලයක් දෘෂ්ටියකින් පරාමර්ශණය වෙලා නැත්තම් අන්න ඒකට කියනවා අපරාමට්ඨ පාරිශුද්ධ සීලය කියලා. දැන් සමහර උදවි ඉන්නවනේ සිල් ආරක්ෂා කරන්නේ දෘෂ්ටියෙන් යුක්තවනේ. වෘත සමාදන් වීම ආදී ගත්තා මිත්‍යා ලබ්ධීන්ගෙන් යුක්තව ඒවා කරන්නේ. එතකොට ශෛක්ෂයෝ සප්ත ශෛක්ෂය මාර්ගස්ත උත්තමයන්ගේ ඉඳලා රහත් ඵලයෙන් මෙහා අරහත් මාර්ගස්ත කියන මේ උත්තමයන් වහන්සේලාගේ සීලය දෘෂ්ටියකින් පරාමර්ශණය වෙලා නැහැ. දෘෂ්ටීන්ගෙන් පිරිමැදිලා නැහැ. යුක්ත වෙලා නැහැ. ඒ නිසා
අපරාමට්ට පාරිශුද්ධ සීලය කියලා කියනවා සප්ත ශෛක්ෂ්‍ය උත්තමයන්ගේ සීලය. ඊළඟට පටිපස්සද්ධි පාරිශුද්ධ සීලය කියලා කියන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ සීලයට උන්වහන්සේලා කෙලෙස් විඩා සංසුදු වීමෙන් තමයි ඒ පිරිසිදු භාවය ලබා ගත්තේ. ඒ නිසා කියනවා පටිපස්සද්ධි පාරිශුද්ධි සීලය කියලා. දැන් මේ කතා කළේ සීලයේ පස්වැදෑරුම් ආකාරයක් පිළිබඳව ඔබට සිහි ගැන්වෙන්නට ඕන. සීලය කියන එක කොච්චරතරම් පෘතුල දෙයක්ද, කොයිතරම් දැනගත යුතු කරුණු තියෙනවද? මේ කරුණු දැනුමෙන් සන්නද්ධ වෙන්න, අවබෝධයට ගන්න, ජීවිතයට යොදා ගන්න දිනන එක බැරි වෙන්නේ අපිට. ඊට ඉක්මනින් සැනසීම, ඒ උත්තරීතර මාර්ගඵල අවබෝධය ලබා ගන්නට පුළුවන්කම ලැබේ. එහෙමයි සන්නස. අද වෙසක් මාස පුර අටවක පොහෝ දිනයේදී විසුද්ධි මාර්ගය ඇසුරෙන් සිදු කරන ධර්ම සාකච්ඡාව සඳහා අපට ලැබී තිබෙන වේලාව කෙමෙන් ගෙවිගෙන යනවා. මේ වෙසක් මාසයේ සදහැති බෞද්ධයන් ආමිස පූජාවෙන්, ප්‍රතිපත්ති පූජාවෙන් තමන්ගේ ගුණ පූර්ණය කරන කුසල් වඩන කාලයක්. ඉතින් මේ උතුම් ධර්ම සාකච්ඡාවටත් ඔබටත් මටත් මෙලෙස ශ්‍රවණය කරන්නට හැකියාව ලැබෙන්නේ දායකත්වය ලබා දෙන නිසා. ඒ සදැහැති දායකත්වය අද දිනේදී ලබා දුන් පින්වත් පිරිස පිළිබඳව සිහිපත් කරන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. අද දවසේදී මේ විසුද්ධි මාර්ග ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන පින්වත් සදැහැතියන් පිළිබඳව සිහිපත් කරන්නට ඕන. තුෂාරී, සංජීව සහ ප්‍රසන්න කුඹුකගේ යන පින්වතුන් මෙහි දායකත්වයෙන් කටයුතු කරනවා. මූලික වශයෙන් අරමුණු ඇති කර ගන්නවා නන්දා කරුණාදාස මෑණියන්ගේ ජන්මදිනය සිහිපත් කරලා මෑණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය, නිදුක් නිරෝගී සුවපත් භාවයේ වගේම ඉතා ඉක්මනින්ම මේ ධර්මාවබෝධය සැලසේවා කියන ප්‍රාර්ථනාව ඇති කර ගන්නවා. ඒ වගේම මිය පරලොවගේ කේඩී කරුණාදාස පියතුමා ඇතුළු සියලු ඥාති හිතයිශීනට පින් පැමිණවීමටත් බලාපොරොත්තු වෙනවා. ලබනෝරු ආරණ්‍ය වාසී සියලු මහා සංඝරත්නයට ආශිර්වාද කිරීමටත් පින්වතුන් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කල්පනා කරගන්න රැස් කරගත්ත මේ අති උදාර කුසලානිසංස ධර්මයන් ප්‍රථමයෙන්ම ලෝසසුන් ආරක්ෂා කරන, ඔබ අප ආරක්ෂා කරන දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. සඳහන් කළ ඥාතිවරයා ප්‍රධාන පින්වතුන් නමින් මියගිය මෙලෝ පරලෝගත වර්ග පරම්පරානුයාත සියලු ඥාති හිතයිශීනුත් පින් කැමති හැම සත්වගත් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. දුකින් මිදී සුවපත් වී ලෞතුරු නිවනින් සැනසීම ලබත්වා. ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන මෑණියන් ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සදේවක ලෝකයාටත් තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන් දෙව් රැකවරණින් පින් බෙලෙන් සියලු යහපත, සෙත ශාන්තිය, අභිවෘද්ධිය සැලසේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සසරත් සුවපත් වේවා. ඉතා ඉක්මනින් සංසාර දුකින් අත මිදී ලබන ලෞතර නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා පාරමී වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුපුරුදු ලෙසම අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් ධර්ම සාකච්ඡාව සිදු කරන්නට, අපට අර්ථෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට අප කළ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන වැඩම කරන්නට යෙදුණු ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේහි ගරු අනුශාසක ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය මාන් කඩවල නන්දරතන පින්වත් ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස හේතුපනිශ්‍රේ වේවායි අප සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරනවා. ඔබටත් පුළුවන් සති ටීවී ඔස්සේ මේ සම්බුදු තෙමගුල සිදු වුණ මේ පින්බර මාසයේදී වගේම ශ්‍රී ලංකාවට අපේ දේශයට සම්බුදු දායාදය ලැබුණු පොසොන් මාසය, ඇසළ වස්සාන සමය ආදී මේ කාලය තුල ඔබට ධර්ම දාණයට සති ටීවී ඔස්සේ සම්බන්ධ වෙන්නට පුළුවන්. තිරේ දිස් වෙන දුරකථන අංකයට ඇමතුමක් ලබා දුන්නොත් ඒ පිළිබඳව වැඩිදුර විස්තර ඔබට ලබා ගන්නට හැකියාව තියෙනවා. ඒ පිළිබඳවත් සිහිපත් කරමින් අද දින මේ උතුම් සාකච්ඡාව සඳහා වැඩම කළ පින්වත් ස්වාමීන් වහන්සේටත් දායකත්වය ලබා දුන් පින්වත් පිරිසටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ උතුම් කුසලය ගෞතම බුදුසසුනේදීම නිවී සැනසෙන්නට හේතුපනිශ්‍රේ වේවා යන ප්‍රාර්ථනාවෙන් මේ වැඩසටහන මෙතනකින් නිමාවටපත් කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.